හොඳයි එසේනම් මා ආරාධනා කරනවා මාතර බෝසත් පාරමී සංවිධානයේ විසින් සංවිධානය කරන ලබන ඓතිහාසික මිහින්තලා සේන චෛත්‍යරාජයන් වහන්සේ පාමුල මේ සිදු කරන ලබන ආගමික වැඩසටහනේ ධර්මදේශනය පැවැත්වීමට ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අතිපූජනීය කුකුල්පුරේ සුදස්සි ස්වාමීන් වහන්සේ වෙත. අවසරයි ස්වාමීන් වහන්සේ. ඓතිහාසික මිහින්තලා නදමළුවේහි අද උදෑසන ආරම්භ කරන්නට යෙදුන සීල භාවනා වැඩසටහනෙහි මේ පින්වත් හැම දෙනාම උදෑසන සීල සමාදානයෙහි නිරත වෙලා මේ වනතෙක් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම භාවනා කිරීම විවිධ පින්කම් වලට සහසම්බන්ධ වෙලා මේ සවස් භාගයේ පැවැත්වෙන තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට මේ මොහොතේ සූදානම් වෙමි. අද සවස් භාගයේ සිදු කෙරෙන විශේෂ බුද්ධ පූජා ආදියට ප්‍රථමයෙන් තවත් ධර්ම දේශනාවක් පැවැත්වෙන නිසා ඒ සඳහා දේශකයන් වහන්සේ නියමිත වේලාවට වැඩම කරන නිසා බොහොම කෙටි කාලයක් තමයි මේ ධර්ම දේශනාව සඳහා වෙන් කරන්නට සිද්ධ වෙන්නේ කියන බව සංවිධායක පිරිස දැනුවත් කළා. ඒ නිසා ඒ කෙටි කාල සීමාව තුළ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම් කරුණක් මුල් කොටගෙන මේ පින්වතුන්ට දෛනික ජීවිතේ පුරුදු කරන්නට ප්‍රයෝජනවත් වෙන දහම් කරුණකට අවධානය යොමු කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ වැඩ සිටි සමයේ බොහෝ දෙනා සත්‍යයේ පාරිශුද්ධිය කෙසේ ඇති වෙනවාද කියන මේ කාරණේ පිළිබඳ විවිධ මත පළ කරන්නට පටන් ගත්තා. සත්‍යයේ පිරිසිදු බව ඇති වෙන්නේ
කය පිරිසිදු කළ පමණටයි සත්‍යයේ පිරිසිදු බව ඇති වෙන්නේ කළ පව්කම් සුද්ධ ජලයෙන් සෝදාගත්තාමයි සත්‍ය පිරිසිදු වෙන්නේ කළ පව්කම් දෙවියන් වහන්සේ ඉදිරියේ සමා කරගත්තාට පසුයි සත්‍ය පිරිසිදු වෙන්නේ සසරේ කළ පව්කම් දැඩි දුක් දීලා පීඩාවන්ට ලක් කරලා අත්කිලමතාන යෝගයෙන් ගෙවා දැමීමෙනුයි මේ ආදී විවිධ මත එදා සමාජයේ විවිධ ශාස්ත්‍රවරුන් විසින් පළ කලාසේන ඒවා අනුගමනය කරන පිළිසිත. තථාගතයන් වහන්සේ දේශනා කරනවා චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානවා චිත්තේ සුද්ධේ විසුද්ධන්ති ඉති උත්තං මහේසි. භාග්‍යවතුන් වහන්සේ ඒ අතර පහළ වෙලා දේශනා කරන්නේ කුමක්ද? එහෙම පව් සමා කිරීමෙන්වත් පව් සෝදා හැරීමෙන්වත් පව් ගෙවා දැමීමෙන්වත් කය පිරිසිදු කිරීමෙන්වත් කෙනෙකුට තමන්ගේ පාරිශුද්ධිය ඇති කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. සැබෑ පාරිශුද්ධියක් ඇති කරනවා නම් ඇති කළ හැක්කේ චිත්ත පාරිශුද්ධියෙන්ම පමණයි. එනිසා සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වුණේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් වළකින්න, කුසල් දහම් වඩන්න, ඒ වගේම තුන්වෙනි කාරණය සිත පිරිසිදු කරන්න. කොහොමද සිත පිරිසිදු වෙන්නේ? කෙසේ සත්‍යය පිරිසිදු වෙනවද? සත්‍යයේ සිත පිරිසිදු වෙන්නේ කෙසේද කියලා විමසපු තැන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාය පරිසුද්ධති. ප්‍රඥාවෙන් තමයි සත්‍යය පිරිසිදු වෙන්නේ. ප්‍රඥාව නැති වෙනකොට ප්‍රඥාව මොට වෙනකොට සිත අඳුරු වෙනවා. අඳුරු තන කිලුට මතුවෙනවා. අඳුරු තන විකෘති බව මතුවෙනවා. යම් කිසි කෙනෙකුට සිත පිරිසිදු කරගන්නට නම් චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්නට නම් ප්‍රඥාව අවදි කරගෙන සිත කෙලසන ධර්මයන් බැහැර කරන්නට සිදු වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සේ හැටියට උපදින්නේ යම් කිසි කෙනෙක් කුසල බලයකින් ඒ කුසල බලයෙන් උපදින්නා වූ සත්‍යයේ සිත කුසල මූලික සිතක් නිසා එය පිරිසිදු. පබස්සර මිදම් භික්කවේ චිත්ත මානෙන්නේ සිත ප්‍රභාස්වරයි. කුමක් නිසාද? සෑම මිනිස්සෙකම උත්පත්ති ලැබලා තියෙන්නේ කුසල් සිතකින්. කුසල් සිත අපිරිසිදුයි කියලා කියන්නත් පුළුවන් කමක් නැහැ. ඒක ඥාන සංප්‍රයුක්ත සිතක් වුණත් ඥාන විප්‍රයුක්ත සිතක් වුණත් ඥාන සංප්‍රයුක්ත සිතක් නම් තීක්ෂණ ප්‍රඥාවෙහි යෙදෙනවා. ඥාන විප්‍රයුක්ත සිතක් නම් ප්‍රඥාව එපමණ ප්‍රබලව නැති වුණත් අලෝභ අද්වේෂ කියන මේ කුසල මූලයන්ගෙන් පිරිසිදු නිසා ඒ උත්පත්ති සිත ප්‍රභාස්වරයි කියලා තථාගතයන් වහන්සේ හඳුන්වනවා. නමුත් පංචකෝ ආගන්තුකේ උපක්ඛලේසෙහි උපක්ඛලිතා පරිබාහිරින් මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු අරගෙන සයවෙනි ඉන්ද්‍රියෝ මන නැමැති ඉන්ද්‍රිය අපි ඒව නැවත නැවත උපාදාන කරගෙන ඒ ඔස්සේ රුචි අරුචිකම් ගොඩනගාගෙන හැඟීම් වලට වහල් වෙලා අභ්‍යන්තරයේ අපි කෙලස් ගොන්නක් නිර්මාණය කරගන්නවා. මෙසේ පරිබාහිර ආරම්මන සමග මුසු වීමෙන් අවිචාරවත් ඒවා පිළිබඳව සිතීමෙන් සිහියෙන් තොරව කල්පනා කිරීමෙන් පුද්ගල සංතානය උපක්ලේශයන්ගෙන් කෙලසෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. මනම් මේ තත්ත්වයෙන් නැගී සිටින්නට අවශ්‍ය වෙන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට සිහිය පිහිටුවා ගන්නට ඕනේ. සිහිය උපදවාගෙන ඒ දකින අරමුණු ප්‍රඥාවෙන් ආවර්ජනා කරමින් අර ක්ලේශ ධර්ම උපාදාන දෙවි ඇතුළත කිලිටි නොවන මට්ටමට අපේ මනස ක්‍රමයෙන් පුහුණු කරන්න ඕනේ. මේක එකපාරටම කොලයක් කඩා දාන්න වගේ එහෙම නැත්නම් ගහක අත්තක් කපලා දාන්න වගේ ගොඩනැගිල්ලක් කඩලා ඉවත් කරන්න වගේ අපේ මනසේ ගොඩනැගිලා තියෙන මේ කිලුට මේ අපිරිසිදු බව එකවරම ඉවත් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක ඉවත් කරන්නට අනුක්‍රමයෙන් යම් උපක්‍රම කරන්නට සිද්ධ වෙනවා. අපි වස්ත්‍රයක් කිලිටි වුණාම ඒ කිලිටි වස්ත්‍රය සෝදන්නට විවිධ උපක්‍රම භාවිතා කරනවා. උපක්‍රමයේ කුමක් විය යුතුද කියන එක තීරණය වෙන්නේ කිලුටේ ස්වභාවයෙන් මතයි. සාමාන්‍යයෙන් දුහවිලි දාඩිය වගේ පැවරිලා තියෙනවා නම් දවසක් දෙකක් ඇඳපු ඇඳුමක් නම් සාමාන්‍යයෙන් සබන් ටිකක් දාලා සෝදලා ගත්තාම ඇති. නමුත් සමහර වෙලාවට කුණු පැල්ලම් තදට එහි දැඩිව
බැඳිලා පවතිනවා නම් එබඳු අවස්ථාවකදී සාමාන්‍ය විදිහට සෝදලා ප්‍රමාණවත් නොවන නිසා අද බොහෝ වෙලාවට වෙළඳපොලේ ඒවා සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන හැටි කියා දෙනවා. විවිධ සෝදන ද්‍රව්‍ය භාවිතා කරලා ඒ දැඩි කිලුටු කොහොමද අයින් කරන්නේ? එතකොට එහෙමත් කරන්නට බැරි වෙනකොට ඒවා ඉස්සර කාලේ නම් තිබුණානේ ගමේ හිටියනේ රෙදි සෝදන කෙනෙක්. ඒකට අද කාලේ තියෙනවා නගරේ වුණත් තියෙනවා ඒවට වෙනම ආයතන රෙදි සෝදන ආයතන. ඒකට අපිට ගෙදර දොරේ සෝද ගන්නට බැරි නම් ඒ ආයතනයකට දීලා විශේෂ ද්‍රව්‍ය යොදලා ඒ වස්ත්‍ර පිරිසිදු කරන්නට අවශ්‍ය වෙනවා. දැන් එහෙම එක් එක් උපක්‍රම භාවිතා කරන්න වෙන්නේ කුමක් නිසාද? ඒ කිලුටේ තද බව අඩු වෙන ප්‍රමාණයත් එක්කලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒ වගේ පුද්ගල සංතානෙහි läගගෙන තියෙනා වූ කෙලෙස් ධර්ම සමහර ඒවා යන්තමට මතු පිටින් ඇලී බැඳී පවතින ඒවා අපට සුළු උපක්‍රමයකින් බැහැර කරන්නට පුළුවන්. සමහර කෙලෙස් ධර්ම තියෙනවා දීර්ඝ කාලයක් මනසට ඇබ්බැහි වෙලා ඒවා තව ටිකක් වෙහෙසෙන්නට වෙනවා ඒ බඳු කෙලෙස් ධර්ම බැහැර කරන්න. තව සමහර කෙලෙස් තියෙනවා අනන්ත සසරේ අපේ මනසට තදින්ම කාවැදෙනවා. ඒවා බැහැර කරන්නට දීර්ඝ කාලයක් මනස පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ පුරුදු පුහුණු කරනවා කියලා කල යුත්තේ දැනට කෙලෙස් හට ගන්න හැටි උපක්ලේශ හට ගන්නා හැටි තේරුම් අරගෙන ඒවා බැහැර කරනවා සේම දැනට මනසේ පළපදියම් වෙලා තියෙන කෙලෙස් ධර්ම ඉවත් කරන්නට උපක්‍රම හඳුනා ගැනීම. මේ සඳහා සතිය පුහුණු කිරීම අත්‍යවශ්‍යයි කියන බව තථාගතයන් වහන්සේ හැම තැනකදීම අවධාරණය කරනවා. එසේ සිහිය පිහිටුවාගෙන ඒ පුද්ගලයා පරිස්සමෙන් Tamanගේ මනස ආවර්ජනා කරලා බැලුවොත් ඒ තැනත්තාට දැනෙන්න ගන්නවා මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණුගෙන අපි සිත කිලිටි කරගන්නා ආකාරය. තථාගතයන් වහන්සේ දේශනා කරන එසේ පරීක්ෂා කරලා බලන කෙනෙකුට මේ සිත කිලිටි කරන ධර්ම 16ක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. එසේ සිත කිලිටි කරන උපක්ලේශ ධර්ම 16ක් පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා වත්ත සූත්‍රයේදී. මේ වත්ත සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ හරියට අර කිලිටි වූ වස්ත්‍රයක් විවිධ වර්ණ ගන්නවට අපි උත්සාහ කළාට බලාපොරොත්තු වෙන වර්ණය අපට ලැබෙන්නේ නැහැ. කුමක් නිසාද? වස්ත්‍රයේ කිලිටි නිසා. නමුත් හොඳට සෝදලා පිරිසිදු කරපු වස්ත්‍රයක් අපි වර්ණ ගැන්වුවොත් අපට අවශ්‍ය වර්ණය මතු කරගන්න පුළුවන්. නිල් පාට බඳුනක ඔබලා ගත්තොත් නිල් පාට වෙනවා. රතු පාට සායක් බඳුනක ඔබලා ගත්තොත් රතු පාට වෙනවා. ඇයි? වස්ත්‍රය පිරිසිදු නිසා. නමුත් කිලිටි වස්ත්‍රය, මඩතවරන වස්ත්‍රය නොඑක් විදිහට පැල්ලම් සහිත වස්ත්‍රය අපි නිල් පාට බඳුනක ඔබලා ගත්තට ඒක පැහැදිලි නිලක් පේන්නේ නැහැ. කිලිටි වූ දුර්වර්ණයක් තමයි පෙනෙන්නේ. කුමක් නිසාද? වස්ත්‍රය පැහැපත් නැති නිසා, පිරිසිදු නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අන්න ඒ වගේ සිත කිලිටි වූ තැන සිතේ ප්‍රභාෂණ බවක් අපට දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ තැනත්තා දුක්ගති පාටිකාංකා දුගතිය කැමති විය යුතුයි. දුගතිය බලාපොරොත්තු විය යුතුයි. මොකද සිත කිලිටි කරගෙන මිය යාම සත්‍යය දුගතියක ජනිත කරන්නට හේතු වෙනවා. දුගතියයි කියලා කියන්නේ පින්නතුනි සැප අඩු, දුක් වැඩි, දුර්වල ආත්ම භාව. එතකොට ඇයි දුර්වල ආත්ම භාවයක ජන්මලාභය ලබන්නේ? දුර්වල වූ මනසින් නික්ම යන නිසා. ඒ නිසා යම් කෙනෙක් අර කිලිටි වස්ත්‍රය සෝදලා පිරිසිදු කරගෙන ඒ කැමැති වර්ණයක ඔබලා වර්ණ ගන්නලා ප්‍රභාෂරව පරිහරණය කරනවා වගේ යම් කෙනෙකුට මේ උපක්ලේශ ධර්ම හඳුනා ගන්නට පුළුවන් නම් ඒ පුද්ගලයාට ඒ චිත්තෝපක්ලේශ ධර්ම දුරු කරමින් තමන්ගේ සිතෙහි ප්‍රභාෂර බව මතු කරගන්නට පුළුවන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර ස්වභාවයෙන්ම මනසේ පවතින ප්‍රභාෂර ගතිය ආවරණය කරන්නා වූ කිලිටි කරන්නා වූ උපක්ලේශ ධර්ම ප්‍රඥාවෙන් හඳුනාගෙන වීර්යෙන් දුරු කරන්නට පුළුවන් නම් ඒ තනත්තාටයි සිත පිරිසිදු කොටගෙන ප්‍රභාෂර මනසක් පවත්වන්නට පුළුවන් වෙන්නේ. ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ කරුණු 16ක් දක්වනවා ප්‍රධාන වශයෙන් සිත කෙලසන චිත්තෝපක්ලේශ ධර්ම හැටියට.
අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසු. අවිද්‍යාව සහ විසම ලෝභය සිත කිලිටි කරන ධර්මයක්. ඊළඟට ව්‍යාපාද, කෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්චරිය, මායා, සාටේය, සාරම්භ, තම්බ, මද, මාන, අතිමාන, පමාද කියන මේ කාරණා 16 තථාගතයන් වහන්සේ දක්වනවා සිත කිලිටි කරන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙන චිත්තෝපක්ලේශ ධර්ම හැටියට. ඒතර මේවා මේ ධර්මතාවයන්ගේ ගති ලක්ෂණ, ගති ස්වභාවයන් අපි යම් ප්‍රමාණයකට තේරුම් ගත්තොත් තමයි අපට මේ ධර්මයේ මගේ මනසේ පහළ වෙලා පවතිනවා, මේ ක්ලේශය මගේ මනසේ පවතිනවා කියලා තේරුම් අරගෙන ඒ දුරු කරන්නට, බැහැර කරන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාව තුල කාල වේලාවේ හැටියට අපි කෙටියෙන් පැහැදිලි කරගන්නට උත්සාහ කරමු මේ උපක්ලේශ ධර්ම හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන කාරණා පිළිබඳව. පළවෙනි කාරණය තථාගතයන් වහන්සේ දක්වන්නේ අවිජ්ජා විසම ලෝභ චිත්තස්ස උපක්ඛිලේශ. අවිද්‍යාව කියන්නේ එකක්, විසම ලෝභය කියන්නේ එකක්, දෙකම ලෝභ මූලික සිත් නිසා එකම උපක්ලේශයක් හැටියට මෙහිදී දක්වලා තියෙනවා. අවිද්‍යාවයි කියලා කියන්නේ දැඩි ලෝභය. තමන්ගේ වස්තුව පිළිබඳව තියෙන දැඩි තෘෂ්ණාව. දැන් පතජන ඕනම සත්‍යයකට තමන්ගේ වස්තුව පිළිබඳව ඇල්මක්, බැඳීමක්, අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, මමත්වයක් තියෙනවා. නමුත් ඒ ස්වභාවිකව ඇතිවෙන මිනිස් සංතානයේ ඇතිවෙන අපේක්ෂාව ඉක්මවා ගිය දැඩි විදිහට උපාදාන කරගත්තු, දැඩි විදිහට බදාගත්තු දැඩි උපාදානයක් ඇති වෙනවා නම් ඒ තෘෂ්ණා මූලිකව දැඩිව ඇතිවෙනා උපාදානය තමයි මෙතන අවිද්‍යාවයි කියලා කියන්නේ. ඒතර පින්නතුන් අහලා තියෙනවානේ දස අකුසල කර්ම පතවල කය වචනේ කිසිම සම්බන්ධයක් නැතුව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්, මනසින් පමණක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කර්මපත තුනක් තියෙනවා. ඒ මොනවද? අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨිය. අවිද්‍යාව කියලා කියන්නේ තමන්ගේ වස්තුව කෙරෙහි ඇති වෙන දැඩි තෘෂ්ණාව, ව්‍යාපාදය කියලා කියන්නේ අනුන් නැසේවා කියලා හිතන ඒ සංකල්පය, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ කරුණු වැරදි විදිහට ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන තිබීම. එතකොට මෙතන අවිද්‍යාවයි කියලා කියන්නේ තමන්ගේ වස්තුව පිළිබඳව ඇති වෙන දැඩි තෘෂ්ණාව, විෂම ලෝභයයි කියලා කියන්නේ විෂම ලෝභය කියලා කියන්නේ අනුන්ගේ වස්තුව පිළිබඳව ඇති වෙන දැඩි තෘෂ්ණාව. දැන් තමන්ගේ වස්තුව පිළිබඳව දැඩි තෘෂ්ණාව ඇති වෙන තැනත්තා තමන් සන්තක දේ කිසි කෙනෙකුට දෙන්නට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම ඒ තමන් සන්තක දේ කුසලයක් සිද්ධ කරන්නට, තව කෙනෙකුගේ යහපත සලස්වන්නට කැමති නොවන වාසේම අන් කෙනෙක් එබඳු සම්පත් ලබනකොට ඊර්ෂ්‍යාව, නුරුස්නා ගති මතුවෙන්නට පුළුවන්. ඒතර මේ මනෝභාවයේ මනසේ තැන්පත් වුණු තැන් පටන් ඒ තැනත්තාට ලෝකයේ ස්වභාවය අවබෝධ කරගන්නට පුළුවන් පැහැපත් බවක් නෙමෙයි ඇති වෙන්නේ, මනස ආවරණය වෙච්ච ස්වභාවයක් නිසා එය උපක්ලේශ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වනවා. ඒතර විෂම ලෝභයයි කියන තැන, විෂම ලෝභයයි කියන්නේ අන්සතු දේවල් පිළිබඳව ඇති වෙන තෘෂ්ණාව. ඒ පුත්තේ මතුනහම තියෙන බරපතලම හානිය තමයි අනේකා සතුදේ Tamanට ලැබේවා කියලා හිතන ගතිය. දැන් අනේකාට සම්පත් ලැබිලා තියෙනවා, Tamanත් ඒ වගේ යමක් උපයා ගන්නට ඕනේ කියලා හිතීම වරදක් නෙමෙයි. එතන තියෙන උත්සාහය, එතන තියෙන වීර්යය, එතන යම්කිසි බලාපොරොත්තුවක්, කාමච්ඡන්දයක් තියෙන්නත් පුළුවන්. නමුත් අර විෂම ලෝභයයි කියලා කියන්නේ Taman උත්සාහ කරන්නේ නැහැ, වීර්ය කරන්නේ නැහැ, අනිකා සතුව සම්පත් තියෙනවා, මට ඒවෙන් කොටහක් හිමි වෙන්න ඕන. වැඩිපුර තියෙන මිනිස්සුන්ගෙන් ගත්තට කමක් නැහැ කියන විදිහේ අදහසක් සමහරුන්ගේ මනසේ තියෙනවා. එතකොට එහෙම මිනිස්සුන්ගෙන් මොනකම් කරාට කමක් නැහැ. අපිට නැති නිසා අපි තියෙන මිනිහගෙන් ගත්තට කමක් නැහැ. අන්න ඒ විදිහට හොරකම් කරන්නට, ඒ වගේම මංකොල්ල කරන්නට, මං පහරන්නට, වංචා කරන්නට, අල්ලස් ගන්නට, බලහත්කාරයෙන් ගන්නට මිනිස්සු පෙළඹෙන්නේ තමම වීර්යයෙන් උත්සාහයෙන් උපයා ගන්නව වෙනුවට අන්සතු දේ පිළිබඳව දැඩි තෘෂ්ණාවක් ඇති කරගෙන එය මට හිමි වේවා කියන බලාපොරොත්තු නිසා. ඒ නිසා තමන් සතු දේ පිළිබඳව දැඩි තෘෂ්ණාවක්, අනුන් සතු දේ තමන්ට හිමි වේවා කියන අපේක්ෂාවක්, මේ දෙකම සිත කිලිටි කරන උපක්ලේශ ධර්මයක්. ඒ ආවරණය වූ සිත ලෝකයේ යථාර්ථය අවබෝධ කරගන්න සමත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙවැනි කාරණේ තමයි ව්‍යාපාදය.
මොකද්ද ව්‍යාපාදය කියන්නේ? ව්‍යාපාදය කියලා කියන්නේ ක්‍රෝධය හෝ ද්වේෂය හෝ පමණක් නෙමෙයි. දැන් මෙතන ක්‍රෝධය කියන එකත් වෙනම කියනවා. වෛරය කියන එකත් වෙනම කියනවා. ඊට අමතරව ව්‍යාපාදය කියලා එකක් කියනවා. ඒතර දස අකුසල කර්මපතවලත් කියවෙනවනේ ව්‍යාපාදේ නැමැති මනසින්ම පමණක් සිද්ධ වෙන කර්මපතයක් පිළිබඳ. එතකොට කුමක්ද ව්‍යාපාදයයි කියලා කියන්නේ? අනේකාට විනාශයක් වේවා, අනේකා නැසේවා, අනේකාට අයහපතක් වේවා කියන අපේක්ෂා. ඒ කියන්නේ අනේකා නසන්නට තමන් ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි අනේකාට විනාශයක් වෙනවා නම් තමන් කැමති. අනේකාගේ විනාශය අපේක්ෂා කරනවා. දැන් මේ தත්ත්වයේ ගොඩාක් වෙලාවට ධර්මයට යොමු වෙච්ච අයට සිද්ධ වෙන්න පුළුවන් නොදැනුවත්කම. ඒ මොකද? අසත්පුරුෂෝ පෞකාරෝ ධර්මයට යොමු වෙච්ච නැති අය නම් තමන්ට හානියක් කළොත් තමනුත් හානියක් කරනවා. යවුවොත් ගන්නවා, බැන්නොත් බලිනවා, මැරුවොත් මරනවා, ඒ මට්ටමට ක්‍රියාත්මක වෙනවා. දහමෙහි හැසිරෙනකොට ඒ අය ගැහුවොත් ගහන්න, බැන්නොත් බලින්න, මැරුවොත් මරන්න යන්නේ නැහැ. නමුත් මනසින් කල්පනා කරනවා අපි නම් ඉතින් වට මොකුත් කරන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් ලෝකේ කුසල අකුසල කර්ම කියලා දෙයක් තියෙනවනේ. ඔයගොල්ලන්ට තව ටික දවසක් යනකොට හම්බ වෙයි ඒවට පොලියත් එක්කලා. බලමුකෝ තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ කියලා. දැන් මෙහෙම අපේක්ෂා කර ඉන්නවා. මේක තමයි ව්‍යාපාදේ කියන්නේ. එතකොට අර අසත්පුරුෂයා කෙලින්ම කෝපය මතු කරගෙන ගහ ගන්න මරා ගන්න යනවා. හැබැයි ධර්මයේ යෙදෙන තැනත්තා එහෙම ඍජුව කෝපයෙන් විනාශ කරන්නට යන්නේ නැහැ. හැබැයි ඇතුළතින් අපේක්ෂා කරනවා. පොල් ගහෙන් අත බෑවිලා ඔන්න අතපය කඩාගෙන ඉන්නවා කියනකොට ඔය අපිට කරපුවාට තමයි. අපි නම් මොකුත් කරන්න ගියේ නැහැ. නමුත් ඔය බල දීලා තියෙන්නේ. ඕක තමයි කර්ම විපාක කියන්නේ. ඇතුළතින් අරම අනුමෝදන් වෙනවා. මේ தත්ත්වය ගොඩ නැගෙන්නේ ව්‍යාපාදය නිසා. ඒ නිසා අනේකාගේ විනාශය කැමති වීම, අනේකාගේ පිරිහීම අපේක්ෂා කිරීම, අනේකාගේ දුක අපේක්ෂා කිරීම තමයි ව්‍යාපාදයේ තියෙන ලක්ෂණ. එතකොට මෙහි අනිත් පැත්ත තමයි මෙත්තා සහගත බව. එතකොට මෙත්තාවට ප්‍රතිවිරුද්ධ ධර්මයේ තමයි ව්‍යාපාදය. කොහොමද මෙත්තාව කියන්නේ? අනේකාට යහපත වෙනවට ඇති කැමැත්ත, අනේකාට යහපත සිදු කරන්නට දරන උත්සාහය, උනන්දුව, ඒ සඳහා කැපවීම, අනේකාගේ සුවය වෙනුවෙන්, පහසුව වෙනුවෙන්, අභිවෘද්ධිය වෙනුවෙන්. ඒක අනිත් පැත්ත තමයි ව්‍යාපාදයයි කියලා කියන්නේ. අනේකාගේ දුක වෙනුවෙන්, අනේකාගේ පීඩාව වෙනුවෙන්, අනේකාගේ පිරිහීම වෙනුවෙන් අපි සිතුවිලි ගොඩනගනවා, අපේක්ෂා කරනවා, බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ මනස කෙලෙසී යනවා. විනාශය බලාපොරොත්තු වෙන්නේ අනේකාට උනත් ඒ මනෝභාවය පහළ වෙන්නේ Tamanගේ సంతානය නිසා. කෙලෙසෙන්නේ අනේකා නෙවෙයි, Tamanගේම මනසයි. ඒ නිසා මේ ව්‍යාපාදය සිත කෙලෙසන ධර්මයක්. ලෝකය අවබෝධ කරගන්නට මනසේ අවශ්‍ය පිරිසිදු බව විනාශ කරන නිසා ඒ චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි කාරණය තමයි කෝධෝ චිත්තස්ස උපක්ලේශෝ. ක්‍රෝධය. දැන් අන්න ක්‍රෝධය කියලා කිව්වේ අර හරියට දණ්ඩෙන් පහරලත් සර්පයා වහා කුපිත වෙලා ආපසු පහර දෙන්නා වගේ. ඒතර සර්පයා බලන්නේ නැහැ මේ මිනිහෙක්ද සතෙක්ද ලී දණ්ඩක්ද යකඩ පොල්ලක්ද කියලා බලන්නේ. Tamanට පහර වැදුනා නම් කෙලින්ම අනිත් පැත්තට ඒකට තමයි දෂ්ට කරන්නේ. දෂ්ට කරන්න ගිහිල්ලා දත කඩා ගන්නවද පෙනේ කඩා ගන්නවද කියන එක වෙනම කාරණයක්. හැබැයි Tamanට පහර වැදුනේ කොහොමකින්ද කෙලින්ම අනිත් පැත්ත හැරිච්ච ගමන් ආයෙ හැවිල්ලක් බැලිල්ලක් ਵਿਚාරයක් කිසිම නිනව්වක් නැහැ. Tamanට සිද්ධ වෙන හානිය ගැන කල්පනා කරන්නේ. Tamanට එහෙම හැප්පෙන්න පුළුවන්ද කියලා බලන්නේ. හැප්පිලා යට කරන්න පුළුවන්ද කියලා බලන්නේ. කිසිම නිනව්වක් නැහැ. සැනකින් කුපිත වෙලා අනිත් පැත්තට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ප්‍රතික්‍රියා දක්වනවා. අන්න ඒ විදිහට දන්නේ පහරලක් සර්පයා නිනව නැතුව ආපසු ප්‍රතික්‍රියා දක්වමින් විරෝධතාවය පළ කරන්නාසේ Taman අකමැති දෙයක්, අරුචි දෙයක් ලෝකෙ සිද්ධ වෙනකොට වහා කුපිත වෙලා සෙවුම් බැලුම් නැතිව, නිනව නැතුව, සිහි කල්පනාව නැතුව වහාම පුද්ගලයෙක් හෝ වේවා, සිදුවීමක් හෝ වේවා ඒට ප්‍රතිවිරුද්ධව නැගී සිටින ගතිය තමයි ක්‍රෝධය කියන්නේ. කොට මේ ක්‍රෝධය ඇති වෙන අවස්ථා 9ක් බුදුදහමේ විස්තර කරනවා. පුද්ගලයන් සම්බන්ධව තව එක් අවස්ථාවක ඇති වෙනවා අස්ථාන ක්‍රෝධය. පුද්ගලයන් සම්බන්ධව නව ආකාරයකින් ඇති වෙනවා කියලා කියන්නේ මේ තැනත්තා මට පෙරත් හානි කළා. දැන් එක ක්‍රමයක්. දැනුත් මේ තැනත්තා මට හානි කරනවා. දෙකයි. අනාගතයටත් මොහු හානි කරાવી.
එහෙම හිතනකොට තුන් විදිහට. මොහු මගේ මිතුරන්ට පෙරත් හානි කළා. දැනුත් හානි කරනවා. අනාගතයටත් හානි කරයි. එතකොට මිතුරන් සම්බන්ධව තුන් විදිහක්. මොහු මගේ හතුරන්ට එදත් උදව් කළා. අදත් උදව් කරනවා. ඉදිරියටත් උදව් කරා. එතකොට හතුරන් සම්බන්ධව තුන් ආකාරයි. මෙසේ තමන් මුල් කොටගෙන, මිතුරන් මුල් කොටගෙන, සතුරන් මුල් කොටගෙන යම් පුද්ගලයෙක් සම්බන්ධව නව ආකාරයකින් ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්. අර වහා කිපිලා ප්‍රතික්‍රියා දක්වන ස්වභාවය. ප්‍රඥාව හුඟක්ම අඩු, මුලාව හුඟක්ම වැඩි, මෝහය වැඩි පුද්ගලයාට අස්ථානයේ ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්. ඒ කොහොමද? දැන් සිල් ගන්න ඇවිත් ඉන්නකොට තදට අවුව පායනවා. ඊයෝ මේ අදම මේ මං ඉන්න තැනටම අවුව වැටෙනවානේ. දැන් ඊට පස්සේ ඉරත් එක්කලා කෝපය මතුවෙනවා. ඊට පස්සේ හේත් වෙලා ඉන්න ගල රත් වෙනවා. ඒකත් එක්කලා කෝපය මතුවෙනවා. ඊට පස්සේ වැහි පොදක් වටනොත් ඒකත් එක්කලා කෝපය මතුවෙනවා. ඊට පස්සේ කොහේ හරි බලාගෙන යන කකුලක ගලක කකුල හැප්පුණොත් ඒ ගලත් එක්කලා කෝපය මතුවෙනවා. මේ විදිහට මේ ස්වභාව ධර්මයේ සිද්ධ වෙන දේවල් තමන්ගේ අසිහියෙන් කරගන්න දේවල් සම්බන්ධව මිනිස්සුන්ට කෝපය ඇතිවෙන්නට පුළුවන් මෝහය වැඩි වෙච්ච තරම. ඒක හඳුන්වනවා අස්ථාන කෝපය කියලා. මොකද කවුරුත් කරන්නේ නෙමෙයි. මේ ස්වභාවිකව සිද්ධ වෙන දේවල්. ඉතින් ඒවත් එක්කලා කිපෙන්නට පුළුවන් මෝහය වැඩි වෙනවා. ප්‍රඥාව අඩු වෙනවා. එතකොට පුද්ගලය සම්බන්ධව නවාකාරයකට කෝපය මතුවෙන්නට පුළුවන්. අස්ථානයේ ස්වභාවික හේතු නිසා කෝපය මතුවෙන්නට පුළුවන්. මේ දසාකාරයකින්ම යම් කෙනෙකුගේ సంతානෙහි අර දන්නේ පහරවක් සර්පෙක් වගේ වහා කුපිත වෙලා නිනව නැතුව ප්‍රතික්‍රියා දක්වන ගතිය ඇති වෙන්නට පුළුවන්. එය තමයි ක්‍රෝධය කියලා හඳුන්වන්නේ. ඒ සිත කෙලසන චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හතරවෙනි කාරණය තමයි උපනාහය. උපනාහය කියලා කියන්නේ අර කෝපය ඉවේලේ මතුවලා සංසිඳිලා යන අවස්ථා ගොඩක් තියෙනවා. සමහරුගේ කෝපය ඉවේලේ මතුවලා සංසිඳෙන්නේ නැහැ. ඒක දීර්ඝ කාලීනව පවතිනවා. දැන් සමහරු කියන්නේ අනේ ඒ මනුස්සයා සෝදාවර්තලේ කැඩුවා වගේ එකපාරට කෝප වෙනවා, කලබල වෙනවා. ආයතන ටිකකින් සාසුන් ඕක ගණන් ගන්න එපා. ඕවා හිතේ තියාගන්න જાති නෙමෙයි. ඒක කියලා කියනවා. හැබැයි සමහරව ඉන්නවා එහෙම නෙමෙයි ගලේ කෙටුවා වගේ ඒක හැමදාම තියනවා. සමහර විට ඒක ඇතුළේ පැහැව තව වර්ධනය. එතකොට දිගින් දිගට බද්ධ වෙලා පවතිනා වූ අමනාපයට තමයි උපනාහයයි කියලා කියන්නේ. ඒක තේරෙන වචනෙන් කියනවා බද්ධ වෛරය. මේ බද්ධ වෛරයේ තියෙන හානිය තමයි වැරද්ද කරපු පුද්ගලයා සම්බන්ධව විතරක් නෙමෙයි පරම්පරාවත් එක්කම අමනාපය. අම්මා තාත්තා වැරද්ද කළේ දරුවන් තමයි පරිගන්නේ. ඊට පස්සේ මොනවද තමයි පොඩි වෙන කරන්නේ. ඒ විදිහට මේක දිගට යනවා. වැරද්ද කළේ වෙන කවුරුවත් හැබැයි ඒ හත්මුතු පරම්පරාවකින් පරිගන්නට ඕනේ අපිට මෙහෙම කළානේ කියන මේ විදිහට දිගින් දිගට මේවා ඇතුලේ බද්ධ වෙලා පවතිනවා. ඒකෙන් අනුත් නෙවෙයි කෙලසෙන්නේ තමක්මයි වෙනසෙන්නේ. එය ලෝකය අවබෝධ කරගන්නට මනසේ සැහැල්ලු බව දැනක කරගන්නට බාධාවක් නිසා සිත කෙලසෙන පක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්වෙනි කාරණේ තමයි මක්ඛය. මක්ඛය කියලා කියන්නේ මකු බව, ගුණ මකු භාවය. ගුණ මකු භාවය කියලා කියන්නේ අනෙකාගේ ගුණය මකා ගන්න ගතිය. ඒ ගුණ මකා ගන්න ගතිය විවිධ ක්‍රමවලින් මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ සමහරු කියනවා මේගොල්ලෝ අපට උදව් කළා අපිට නම් කවුරුත් උදව් කරපැති කරන්නේ අපේ උත්සාහයෙන් තමයි මේ හැම දෙයක්ම කරගත්තේ. ඒ විදිහට අනෙකට තමන්ට කිසි දෙයක් කළේ නැහැ කියලා මකලා දානවා. ඒක කළේ නැහැ කියලා මකන්න බැරි නම් කරපු බව අනිත් අය දන්නවනේ. එතකොට නැහැ කියන්න බැහැ. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ උදව් කළා තමයි ඒගොල්ලෝ උදව් කළා ඉඳලා තමයි අද අපි මේ විදිහට පිළිහිලා තියෙන්නේ. අපේ සෝත්සාහයෙන් වැඩ කළා නම් මේක වඩා හොඳ තැනකට යනවා. ඒගොල්ලන්ගේ උදව් බලාගෙන ඉඳලා අද අපිට මේ වෙලා තියෙන දේ පේනවනේ ඒගොල්ලෝ උපදෙස් පිළිපදින්නට ගිහින් එහෙම නොවි අපිට හිතෙච්ච විදිහට අපි වැඩ කරා නම් මේක වඩා හොඳ තැනකට අපිට යන්න පුළුවන්. මේගොල්ලන්ගේ උදව් නිසා තමයි මේගොල්ලෝ උදව් කරන්න ගිහිල්ලා තමයි අද අපි මේ පහත් තැනක ඉන්නේ කියලා කරපු උදව්වම තමන්ට කරපු හානියක් හැටියට සලකනවා. දැන් අම්මා තාත්තා ගැන එහෙම කතා කරනකොට දරුවෝ කියන්නේ මොකට අපි වැදුවද දන්නේ මොකට අපි හැදුවද දන්නේ නැහැ මොකට අපි බිහි කළාද දන්නේ නැහැ එහෙම කියලා දොස් කියනවා. දැන් බිහි නොකලයි කියන්නේ
ඒ නිසා බිහිකල බව පිළිගන්නවා. හැබැයි ඒක මහා අපරාධයක් හැටියට. ලෝකේ කරපු ලොකුම අපරාධය හැටියට තමයි දකින්නේ තමන් මනුලොවට ජනිත කරපු එක. අන්න ඒ වගේ අනේකාගේ ගුණය නුගුණයක් කොට කතා කිරීම, අනේකාගේ ගුණය සම්පූර්ණයෙන් අවලංගු කොට කතා කිරීම, අනේකාගේ මහා ගුණය අල්ප කොට කතා කිරීම, අනේකාගේ ගුණය වෙනුවට පරණ යට වෙලා තියෙන කුණු ඇදලා අරගෙන වසා ගැනීම, මෙන්න මේ විදිහේ ස්වභාවය තමයි මක්ඛ බවයි කියලා කියන්නේ. දැන් සමහර වෙලාවට ඉන්නවා ගුණය වහන්නට වෙන ක්‍රමයක් නැත්නම් ඒගොල්ලෝ දැන් ඉතින් ඔය මහා ලොකුවට පින්කම් කරනවා තමයි. ඔය දන් දෙනවා තමයි ලෝකෙට පුරා ජීරුවට. හැබැයි ඕගොල්ලෝගේ ඉස්සර මෙහෙමයි ඕගොල්ලෝගේ චරිතය අපි දන්නවනේ ඔයගොල්ලෝගේ කැරක්ටර් කියලා අර යට වෙලා තියෙන පරම්පරා ගානක් යට වෙලා තියෙන පරම කුණු ඇදලා අරවනවා. මේ විදිහට මිනිස් මනසේ අනේකාගේ ගුණය අගය කරන්නට බැරි මට්ටමට ඒ ගුණය වසා දමන, මකා දමන, අඩු කරලා දමන, ඒ ගුණයම දුර්ගුණයක් හැටියට පරිවර්තනය කරලා සිතන ඒ බඳු දූෂිත මනෝභාවයක්, දුෂ්ට මනෝභාවයක්, එහෙම නැත්නම් ඒ බඳු අසත්පුරුෂ මනෝභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ගුණ මකු භාවය, ගුණ මකා දැමීමේ ක්ලේශය කියලා හඳුන්වන්නේ. ඒ අනුන්ටනේ හානිය තමයි. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ ගුණය අනේකාගේ. හැබැයි ගුණය හැටියට දකින්න බැහැ කියන එක අනේකාට කරන හානියක් නෙමෙයි. ඒක කාට කරගන්න හානියක්ද? Tamanta කරගන්න හානියක්. නමුත් අපිට පේන්නේ අනේකාගේ ගුණය වහලා දාන්න පුළුවන් නම් අපි අනේකාට අපි කැමති දේ කළා වගේ තමයි අපි හිතන්නේ. අනේකාට පාඩුවක් කළා කියලා තමයි හිතන්නේ. අනේකාට සිද්ධ වෙන පාඩුවක් නෑ පිළිතුරේ. අපේ වචනේ මත පිළිකලා කටයුතු කරන අය කී දෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ නිසා අපි කියන වචන අනිකාගේ ගුණයක් නැහැ කියලා අපි කොච්චර කිව්වා ගුණවතාගේ ගුණය කවදා හරි මොකද ප්‍රකට වෙනවා. ඒවා මිනිස්සු හඳුනා ගන්නවා. ඒ නිසා අර ගුණ වහන්නට ගිහිල්ලා, මකන්නට ගිහිල්ලා, කන පිට හරවන්නට ගිහිල්ලා, ඒවා අල්ප කරන්නට ගිහිල්ලා, ඌණ කරන්නට ගිහිල්ලා, නොසලකා හරින්නට ගිහිල්ලා කරගන්න මොකක්ද? තමන්ගේ හදවතේ ගුණය අවදි වෙන්නට තියෙන ඉඩකඩ හාරලා එළියට දානවා. තමන්ගේ ගුණ හාරලා එළියට දානවා. ඒ නිසා පින්වතුනි මොනම වෙලාවකවත් ගුණවතුන්ගේ ගුණය අගයන්නට, සිල්වතුන්ගේ සීලය අගයන්නට, සත්පුරුෂයාගේ සත්පුරුෂකම් අගයන්නට නැලිවෙන්නට එපා. ඒක ඔහුට නෙමෙයි, ඒක තමන්ට. ඒක යහපත තමන්ටයි. අපේ පන්සලේ හිටිය කල්යාණ ධර්ම කියලා ලොකු හාමුදුරුවෝ නම උන්වහන්සේ වචනේ පරිසමාප්තාර්ථයෙන් කල්යාණ ධර්ම. ඒ කියන්නේ ඉතා හොඳ ධර්ම වල පිළිලා හිටියා. උන්වහන්සේ ළඟ තිබිච්ච සුවිශේෂම ධර්මතාවයක් තමයි යම් කෙනෙකුගේ ගුණයක් හොඳක් තියෙනවා නම් වැඩි හිටි බාල අහලු කියලා එහෙම වෙනසක් නැහැ. ඒක කට පුරා අගය කරලා කතා කරනවා. ඒ නිසා උන්වහන්සේට ගිහි පැවිදි දෙපිරිසම අතර යන අතර හැමතැනම මිත්‍ර. හැමතැනම හිතවතුන්. ඇයි කෙනෙකුට ප්‍රියමනාප වෙන්නේ තමන්ගේ ගුණය, තමන්ගේ වටිනාකම අගය කරන කෙනෙක් විතරයි. වෙන ගුණය අගය කරන්නට තේරෙන්නේ නැති, ගුණය ගරු කරන්නේ නැති පුද්ගලයා කාටවත් ප්‍රියමනාප පුද්ගලෙක් වෙන්නේ නැහැ. ඒ සානුන්ගේ ගුණ මකා දැමීම, වසා දැමීම ලෝකෙට කරන අනතුරක් නෙමෙයි පිළිතුනේ තමන්ගේ සංකාරී ගුණ වසා ගන්නට කරන වෑයම. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා බුද්ධ වන්දනාව කරන්නේ මොකද පිළිතුනේ? පිසිත කරගන්න විතරක්ද? නෑ පිටුනේ ගුණවතුන්ගේ ගුණ අගයකට පුරුදු වෙනකොට කලක් යද්දී අපේ මනසේ ක්‍රමානුකූලව ගුණ වැඩෙන්න පටන් ගන්නවා. දැන් පොඩි දරුවන්ට පුංචි කාලේ අපි වීර චරිත පිළිබඳව කතා කියා දෙන්නේ මොකටද? සුරංගනා කතා හර කමන්නේ ඒ කතාවල තියෙන එක්තරා වීර චරිත. අනිත් අයට උදව් කරනවා, අනිත් අය බේරගත්තා, දිවි රැකගත්තා, දුෂ්ටයාට අනුකම්පා කරනවා. ඒව තමයි පොඩි කාලේ අම්මලා තාත්තලා කියලා දෙන්නේ. මොකටද මේ? ඒව සමහරට මනක් කල්පිත කතා වෙන්නත් පුළුවන්. මේ වීර චරිත ගැන නැවත ඇහෙනකොට ඒවා ඇගීමට ලක් වෙනකොට තමන්ගේ సంతානයේ ඒ වගේ සත්පුරුෂ මනෝභාවයන් අවදි වෙන්නට පටන් ගන්නවා. මේ ලෝකේ ඉන්න ලොකුම සිල්වතානන්, ලොකුම ගුණවතානන්, ලොකුම සත්පුරුෂයන්න් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගුණය අපට හැබැයි අවංක මනසින් අගය කරන්නට පුළුවන් නම්, ගරු කරන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණයට තමන්ගේ సంతානයේ ඒ ගුණ වර්ධනය වෙන්න පටන් ගන්නවා.
එහෙම නැත්නම් ඉතින් අපි නිකන් දේවල් සංවිධානය කරලා මාල් ටිකක් ගෙනිහිල්ලා ආසනයේ උඩින් තියලා ගාතාවක් කියුවයි කියලා ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. බොහොම හෘදයාංගමව බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරන්නට නිස්කලංකව වෑයම් කරන්නට. ඉතින් සෙනග මහබඩක් ඉන්නතර අපිට ඒ තරම් නිස්කලංකව කරන්න බැරි වුණත් පුළුවන් වෙලාවකටවත් එහෙම කරන්න ඕනේ. ඒ කරලා පළපුරුද්ද ඇති කරගත්තොත් අර සෙනග ගොඩකදී වුණත් අපිට සැහැල්ලුවේ සිතෙන් තැන් කරගෙන බුදුගුණ සිහි කරලා අවංකව තථාගතයන් වහන්සේට ගරු කරන්න පුළුවන්. අදිෂ්ඨාන ඇති කරගන්නත් පුළුවන්. මෙසේ ගුණවතුන්ගේ ගුණ සදහසිතින් ගෞරවයෙන් අගය කරන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණයට අනුන්ට නෙමෙයි යහපත සිද්ධ වෙන්නේ Taman තමයි යහපත සිද්ධ වෙන්නේ. ගුණවතුන්ගේ ගුණේ මකා දමනවා නම් වසා දමනවා නම් යට කර දමනවා නම් හීන කරනවා නම් ඌන කරනවා නම් ඒ වරදක් හැටියට පරිවර්තනය කරනවා නම් ඒ අනෙකාට නෙවෙයි හානි සිද්ධ වෙන්නේ තමන්ටමයි කියන බව දැනගෙන ගුණ මකා දැමීමේ මකු භාවයේ නැති යොපක්ලේශ ධර්මයන්ගෙන් අපේ සිත් සතන් ආරක්ෂා කරගන්නට අපි වෑයම් කළ යුතු වෙනවා. හැබැයි මේකේ අදහස් කරන්නේ නිකන් අනවශ්‍ය විදිහට අනිත් අය වර්ණනා කරන එක අර කතාවට කියනවා වගේ මුරුංගත්ත තියෙන එක නෙමෙයි. එහෙම නෙමෙයි තියෙන ගුණ වල අගයන. දුර්ගුණයක් තියෙනවා දුර්ගුණයක් සුදුසු තැන මත කරන්නට ඕනේ කුමක් නිසාද ඒන් වළක්වා ගන්න. එක්ක ඒකනත්ත වළක්වා ගන්නට ඒකනත්ත වළක්වා ගන්නට බැරි නම් අන්න ඒ වළක්වා ගන්න. හැබැයි ඒකේ අනිත්‍යනත්තට නිග්‍රහ කරන්නට චෝදනා කරන්නට තනතන කිය ඇවිදින එක නෙමෙයි පිළිතුරු. අනේකාට යහපතක් කරන්නට වෑයම් කරනවා බැරි නම් අන්න ඒ රැක ගන්නට අහවලා මේ දුබලකම තියෙනවා. එතනට පෑහෙන්නට එපා කියන එක කියා සිටීමත් අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා සුදුසු තැන. හැමතැනම නෙමෙයි. එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ දේවදත්ත හාමුදුරුවන්ට නැවත කියා සිටිනවා සංඝ කරන්නට එපා මේ අපරාධ කරන්නට එපා කියලා. එහෙම කියලා ඒ කිසිවක් නොසලකා හදලා අර වරපහක් ඉදිරිපත් කළ ධර්මයේ වගේ විනය වගේ පෙන්නලා භික්ෂු පිරිසක් කඩාගෙන වෙන් කරගත්තා. ඒ වෙන් කරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට කතා කරලා කියනවා සාරිපුත්ත ඔබ නගර මැදයට ගිහිල්ලා මහජනයා රැස් කරලා මහජනතාවට කියන්න අදින් පස්සේ දේවදත්ත අපේ කණ්ඩායමේ කෙනෙක් නෙවෙයි කියලා. දේවදත්ත දැන් අපට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන කෙනෙක් කියලා ඔබ ගිහින් කියන්න මහජනතාවට. ඒ නිසා ඔහු කරන කියන දේවල් වලට අපේ වගකීමක් නැහැ කියන බව. ඔහු කියන කරන දේ පිළිබඳව අපට චෝදනා නොකළ යුතු බව. ඒ ඔහු සමගම විසඳාගත යුතු බව. ඒ නිසා ඔහු අපේ පරිපාලනයෙන් බැහැර වෙලා ඉන්නේ කියන බව මේ දුබලකම් නිසා ඔහු බැහැර වෙලා පවතිනවායි කියන බව ඔබ මහජනයාට ගිහින් කියන්න. පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම කොහොමද එහෙම කියන්නේ? මම මීට ඉහතදී නගර මැද්දේ ඒ මහජනතාවටම මම ගිහිල්ලා කියලා තියෙනවා දේවදත්ත හාමුදුරුවන්ගේ මේ ගුණ තියෙනවායි කියලා. මම දේවදත්ත හාමුදුරන්ගේ ගුණය අගය කරලා තියෙනවා වර්ණනා කරලා තියෙනවා. ඒ ගුණ අගය කරපු වර්ණනා කරපු කටින් මම කොහොමද ස්වාමීනි උන්වහන්සේගේ නුගුණ කියන්නේ? පස්සේ බුදුහාමුදුරුවෝ හොඳ ලස්සන පැනයක් අහනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ විමසනවා සාරිපුත්ත ඔබ එදා කිව්වේ සත්‍යක්ද? ස්වාමීනි මම එදා කිව්වේ සත්‍යයක්. එහෙමනම් සාරිපුත්ත මම අදත් ඔබට කියන්නේ සත්‍ය කියන්නට කියලා. මම අද ඔබට බොරු කියන්නට කියලා නෙමෙයි කියන්නේ. දැන් අහන පැනයෙන් හද වැදගත් වෙන්නේ. සරියුත් හාමුදුරුවෝ අහන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ ස්වාමීනි මම කොහොමද ගිහිල්ලා එහෙම දේවදත්තගේ නුගුණ කියන්නේ? මම මේක කලින් මේ මහ ජනතාවටම කියලා තියෙනවා දේවදත්ත හාමුදුරුවන්ට යුද්ධය තියෙනවා දේවදත්ත හාමුදුරුවන්ට මේම අභිඥා තියෙනවා දේවදත්ත හාමුදුරුවෝ මේ වගේ බලවත් කෙනෙක් බල සම්පන්න කෙනෙක් මෙහෙම කියලා මමම මගේ කටින්ම කියලා තියෙනවා මහ ජනතාවට. එහෙම කියපු මම ස්වාමීනි කොහොමද දේවදත්ත හාමුදුරුවන්ගේ නුගුණයක් පිළිබඳව ගිහින් සමාජයට කියන්නේ? පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා සාරිපුත්ත ඔබ එදා ගිහින් කිව්වේ සත්‍යයක්ද? ස්වාමීනි මම එදා සත්‍යයක් කිව්වේ. එහෙමනම් සාරිපුත්ත අදත් මම ඔබට කියන්නේ සත්‍ය කියන්නට කියලා. මම ඔබට බොරුවක් කියන්නේ නෙමෙයි කියන්නේ. එදා ඔබ තුළ තිබිච්ච සත්‍ය වූ ගුණය ඔබ සත්‍යවාදීව ප්‍රකාශ කළා. අද ඔබ තුළ තියෙන දුර්ගුණය සත්‍යවාදීව ලෝකයට කියන්නට කියන්නේ කුමක් නිසාද? ඔහු රකින්නට බැරි නම් ඔහු අනුව යන මිනිසුන් විනාශ වෙන එකෙන් වළක්වා ගන්නට. ඒ නිසා පිටුතුනේ
නුගුණ ඇති තැනදී නුගුණේ අනේකා රැක ගන්නට වෑයම් කරන්නට ඕනේ. එසේ නොහැකි තැනදී අන් අයවත් එතනින් රැක ගන්නට අනේකා සමග ඇසුරු කිරීමෙන් ප්‍රවේශම් වෙන්නට එහි තියෙන දෝෂය දක්වන්නට සිද්ධ වෙනවා. ඒ නිග්‍රහ කිරීමේ මනසින්වත් හෙලා දැකීමේ මනසින්වත් නෙවෙයි පින්නතුනි ලෝකයට යහපත් මඟ පෙන්වීමක් කරන්නට නම් එහෙම කරන්නට සිද්ධ වෙනවා. අර කතාවක් තියෙනවානේ මේ ලෝකේ පරිහානියටපත් වෙන්නේ පෞකාරයන්ගේ පාප ක්‍රියාවන් නිසා නෙමෙයි සත්පුරුෂයන් හොඳ දේවල් නොකර ඉන්න නිසා. අසත්පුරුෂයෝ පව් කරනවා කියන එක අපරාධ කරනවා කියන එක ලෝකේ කවදාවත් සිද්ධ වෙන දෙයක්. ඒව කවදාවත් නවතින්නේ නැහැ. හැබැයි ලෝකේ දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ක්‍රියාවන් නිසා. ඒ වගේම ලෝකේ පිරිනවනවා නම් පිරිහෙන්නේ අර අසත්පුරුෂයෝ පව්කම් කරන නිසා නෙමෙයි. සත්පුරුෂයෝ හොඳ දේවල් නොකර සිටීම නිසා. මොකද පෞකාරයේ පෞකාර ක්‍රියා කවදාවත් ලෝකේ කෙරෙන්නේ. ඒ නිසා සත්පුරුෂයාගේ ක්‍රියාත්මක වීමේ උස්පහත් භාවය මත තමයි ලෝකයේ අභිවෘද්ධිය හෝ පරිහානිය තීරණය වෙන්නේ. ඒ නිසා තමන් රැකෙන්නට ලෝකය රකින්නට ගුණේ හැටියට හඳුනාගෙන දුර්ගුණේ හැටියට හඳුනාගෙන කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එතන දැන් වෙලාව 4:35යි. ඊළඟ ධර්ම දේශනාව සඳහා ස්වාමීන් වහන්සේ 4:00 වෙනකොට වැඩම කරන බව සංවිධායක මණ්ඩලය දැනුම් දුන්නා. ඉතින් මේක වඩා අපිට කාලය ගත කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ධර්ම දේශනාව සඳහා. චිත්තෝපක්ලේශ ධර්ම 16න් අපි කාරණා 5ක් මේ විදිහට පැහැදිලි කළේ. ඊටු ටික පිනතුන්ට කියවලා දැනගන්න ඕන නම් අපේ රේරුකාණී චන්ද්‍රමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරලා තියෙන වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියලා පොඩි පොතක් තියෙනවා. පිටකවරේ දම් පාට වගේ පොතක් රෝස පාට හොරු දම් පාට පිටකවරයක් තියෙන පොතක්. ඒ පොත අරගෙන කියවන්න මේ චිත්තෝපක්ලේශ ධර්ම වගේම වංචක ධර්ම කොටස බෞද්ධ ගිහි පැවිදි සියලු දෙනා විසින් අනිවාර්යෙන් දැනගෙන ගත යුතු වටිනා ධර්ම කොටස. අපට නොදැනුවත් වන අපේ මනසේ ක්ලේශ ධර්මයන් හට ගන්න හැටි, ක්‍රියාත්මක කරන හැටි, ඒවා කුසල වේසයෙන් මතුවෙන හැටි තමයි වංචක ධර්ම කියන්නේ. මේ චිත්තෝපක්ලේශ ධර්ම කියන්නේ සිත කිලිටි කරන ධර්ම. වංචක ධර්ම කියන්නේ ඒවා ක්ලේශ ධර්ම කියලා හඳුනාගත නොහැකි විදිහට කුසල ධර්ම වගේ පෙනී හිටිනවා. ඒකයි වංචක ධර්ම. ඒසයි කාරණා දෙකම පිළිබඳව නැතේ ප්‍රශස්ත විවරණයක් කරලා තියෙනවා. පෙරේරුකාණී චන්ද්‍රවල මහානායක හඳුරෝ ඒ ග්‍රන්ථය වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියලා හැම කෙනෙකුටම අරගෙන කියවා දැනගෙන ගන්නට පුළුවන්. එසේ දැනගෙනගෙන සිත කෙලෙසන පක්ලේශ ධර්මයන්ගෙන් සිත ආරක්ෂා කරගෙන චිත්ත පාරිශුද්ධිය සඳහා ක්‍රියාත්මක වෙන හැටියට හැම දිනම මෙත් සිතින් සිහිපත් කරනවා. තථාගතයන් වහන්සේ දක්වනවා යම්කිසි කෙනෙකුගේ පාරිශුද්ධිය තීරණය වෙන්නේ සිත පිරිසුදු වීම මතයි. ඒ චිත්ත පාරිශුද්ධිය මත සත්‍ය පිරිසුදු වෙනවා. සිත කිලිටි වීම මත සත්‍ය කෙලසෙනවා. පව් ගෙවීමෙන්වත්, පව් සමා කර ගැනීමෙන්වත්, එහෙම නැත්නම් පව් සෝදා හැරීමෙන්වත්, දුක් විඳීමෙන්වත් නෙමෙයි යම්කිසි කෙනෙකුට සිත ප්‍රඥාවෙන් පිරිසුදු කරන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණයටයි සත්‍යයේ පාරිශුද්ධිය නිගමනය වෙන්නේ කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේ කාරණා සිහියේ පවත්වාගෙන සිත කෙලෙසන පක්ලේශ ධර්මයන්ගෙන් සිත ආරක්ෂා කරගෙන චිත්ත පාරිශුද්ධිය සඳහා ක්‍රියාත්මක වෙන්නට සිහිය ප්‍රඥාව අවදි කරගන්නට හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයට මේ පරලෝකීය ඥාතීන්ට අප හැමදෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණලා උතුම් නිවන සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං පන්නෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං පන්නෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා.
ධර්මානුශාසනාව සිදු කරන අති ගෞරවනීය පූජනීය පුදුපුරේ සුදස්සි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කරගෙන යන අවවාද මෙලෙවර තවදුරටත් කරගෙන යන්නට ඔබ වහන්සේට කුලිරාස්මී පිළිසෝ සිවියගේ අතවන්නේ දුක් නිරෝගී සුවය ජීවනයේ ප්‍රාර්ථනා කරමි සාධාරණ සිහිනා සාධන